තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, අද වෙසක් පුර 15ක පොහෝ දිනය. මේ උතුම් පොහෝ දිනය අපි කාටත් අපේ ජීවිතයේ දිහා නැවත වතාවක් හැරිලා බලන්නට සිහිපත් කරවන උතුම් පොහෝ දිනයක්. ඒකට හේතුව බුද්ධෝත්පාද කාලයක් ලෝකයේ තුල හැමදාම අපිට ලැබෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක් ලෝකයේහි ඇත්තේ ඊටාම කලාතුරකින්. ඒ කලාතුරකින් පහළ වූ බුද්ධෝත්පාද කාලයක ඒ බුද්ධ වර්ෂයක ඉක්මී යෑමක් තමයි අපි මේ විදිහට අද දවසේදී සිහිපත් කරන්නේ. අන්න ඒ හේතුව නිසාම අපි අපේ ජීවිතයේ දිහාවට නැවත වතාවක් හැරිලා බලලා අපි මේ බුද්ධ වර්ෂය තුළ අපේ ජීවිතය තුළ ඇති කරගත්ත ගුණධර්ම, පුරාගත්ත ගුණධර්ම මොනවාද කියලා ටිකක් මෙනෙහි කරලා බලන්නට ඕනේ. ඒ විදිහට මෙනෙහි කරලා බලනකොට පෙර වසරවලට වඩා ඔබ තුළ ධර්මයේහි දියුණුවක් පේනවා නම් ඔබේ සිත ධර්ම ප්‍රතිපදාවෙහි දියුණු කිරීමක් කරගෙන තිබෙනවා නම් සතුටු වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඔබ ඒ ධර්ම ප්‍රතිපදාව තුළ දියුණුවක් ලැබලා නැත්නම් එහෙනම් ඔබ ඊටමත් අප්‍රමාදී වන්න මේ එන බුදුවස තුලවත් ඔබේ සිත කෙසේ හෝ ධර්මයේ තුල හික්මවා ගන්නවා කියන දැඩි අදිෂ්ඨානයෙන් යුක්තව. එහෙම නැති වුණොත් එහෙම මේ කාලයේ අපරාධේ කාලය ගෙවිලා යනවා. අපට නැවත මේ බඳු වටිනා කාලයක් කවදාකනම් ලැබෙවිද කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ නිසා අප්‍රමාදී බව ඊටම වැදගත්. ඉතින් වෙසක් පොහෝ දිනයක ඒ පිළිබඳව නිරන්තරයෙන් ඔබ සිහිපත් කරන්නට අවශ්‍යයි. ඔබේ ඉදිරි වර්ෂය, ඉදිරි බුදුවස ඔබ ගත කරන්නේ කොහොමද? ඔබ ධර්මයට ඔබේ ජීවිතය තුළ ලබා දෙන ස්ථානය කුමක්ද කියන එක පිළිබඳව කල්පනා කරන්නට ඕනේ. පින්නතුනි, ලෝකේ ජීවත් වෙනකොට අපි බොහෝ ලෞකික දේවල් වෙනුවෙන් අපේ ජීවිතය වැය කරනවා, ලෞකික දේවල් වෙනුවෙන් ජීවිතය ගත කරනවා. හැබැයි ඒ කිසිම දෙයකට අපිව ලෙඩවීමේ, මරණයේ, මහලු භවයේ දුකෙන් ගලවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෙඩවීම, මරණය, මහලු භව හමුවේ මිනිස්සු දුකට, වේදනාවට, සංతాපයටපත් වෙනවා. එම දුකට, වේදනාවට, සංతాපයට මිනිස්සුපත් වෙන තැනක අපිට ධර්මයෙන් මඟ කියා දීලා තියෙනවා ඒ සියලු දුක කෙලවර කරන්නට. මේ ජීවිතයේදී පැමිණෙන දුක නසා දමන්නටත්, ඒ වගේම සංසාර දුක නතර කරන්නටත් අවශ්‍ය මාර්ගය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට තිබෙනවා. අපි උත්සාහවත් වන්නට ඕනේ අන්නේ දුක නැති කරන, ඒ දුක නිරෝධයටපත් කරන මාවතක අපේ ජීවිතය හික්මවා ගන්නේ කොහොමද කියන එක. බුද්ධෝත්පාද කාලයක අපට ලබන්නට පුළුවන් මහත්ම අර්ථය බවට පත්වන්නේ එක. ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේහි පහළ වීම දුර්ලභ වෙනකොට ඒ බුද්ධ ධර්මය ශ්‍රවණය කරගන්නට ලැබෙන වටපිටාවම දුර්ලභ වෙනවනේ. ඒ මනුස්ස ජීවිතය හිතන්නට පුළුවන් මනසක් ලැබීම, ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීම, ඒ පිළිබඳව Tamanට පරිසරය සකස් වී තිබීම, මේ සියල්ලක්ම දුර්ලභ කරුණු. ඉතින් ඔබට මේ සෑම සියලු කාරණාවක්ම සම්පූර්ණ වෙලා තියෙනකොට ඔබ මොනතරම් අප්‍රමාදී වන්නට ඕනද ධර්මයේ පිළිබඳව කල්පනා කරන්නට. ඒ නිසා ජීවිතයේ අර්ථාන්විත දෙයකට ඔබේ ජීවිතය යොමු වන්න, નિરර්ථක දේවල් කරාම ඔබේ ජීවිතය යොමු කරන්නට එපා. පින්නතනේ, අපේ ජීවිතය තුළ අපි මොනතරම් සාර්ථකව අපේ ජීවිතය ගොඩනගා ගත්තා කියලා කිව්වත් අපිට ඒ දේවල් සාර්ථකව ගොඩනගා ගත්තා කියන දේවල් අතහැරලා දමන්නට වන කාලයක් එනවා. ඒ දේවල් භුක්ති විඳින්නට බැරි කාලයක් එනවා. ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා, කන් ඇහෙන්නේ නැතුව ගිහිල්ලා, අතපය අවසංගව ගිහිල්ලා, Tamanට හිට ගන්නට බැරිව තව කීප දිනකගේ වාරුවෙන් හිට ගන්නට වෙන, තව කීප දිනකගේ වාරුවෙන් ඇවිදින්නට සිද්ධ වෙන, රෝහල් ඇඳක වැතිරිලා ඉන්නට සිද්ධ වෙන කාලයක් එනවා. ඒ කාලයේ එන්නට කලින් තමයි ඔබ ධර්මයේ තුල හැසිරිය යුතු වෙන්නේ. එදාට ධර්මයේ තුල හැසිරෙන්නට ඔබේ සිත එකඟ කරගන්නටවත් ඔබට පුළුවන් කමක් නැහැ. ධර්මයේ තුල හැසිරීම ගැන කවර කතාවක්ද? ඉතින් ධර්මයේ තුල හිත හසුරවන්නට නම් සිතෙහි එකඟ බව
සතිය, සිහිය කියන එක නිරන්තරයෙන්ම තියෙන්නට ඕනේනේ. ඉතින් ඒක පවත්වන්න ඔබට පුළුවන්කම තිබෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයක තරුණ වයසකදී එහෙම නැතිනම් මැදි වයසකදී හෝ ඔබේ සිත භාවිත කළ හැකි නිවැරදි වයසක් තුළ ඒ ධර්මයට යොමු වීම තුළින් පමණයි. අන්න ඒ නිසා අප්‍රමාදී වන්න ඔබ කුමන වයස් පරතරයක හිටියත් කුමන තත්වයක හිටියත් ඔබට ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් කියලා කියන්නේ සිත ධර්මයේ තුල පවත්වන්නට පුළුවන් කියලා කියන්නේ ඔබ ප්‍රමාද වෙලා නැහැ. ඔබ තාමත් අප්‍රමාදී. ඔබට පුළුවන් ඔබේ ජීවිතය මේ මාර්ගය තුළ මේ ප්‍රතිපදාව තුළ වඩාත් හික්මවා ගන්නට. අනේ නිසා මේ ධර්ම මාර්ගය තුළ මේ ප්‍රතිපදාව තුළ කෙසේ හෝ මාර්ගඵල අධිගමයන් සාක්ෂාත් කරනවා කියලා ඔබ දැඩි ලෙස උත්සාහවත් වන්නට අවශ්‍යයි. ශ්‍රවණීය වැඩසටහන ඔස්සේ අපි නොඑක් දහම් කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලබන්නේ. ශ්‍රවණීය වැඩසටහන ඔස්සේ සූත්‍ර දේශනාවන් ආශ්‍රය කරගෙන එහි පවත්නා විවිධ දහම් කාරණා පිළිබඳව තේරුම් ගැනීම තුළින් අපි නිර්වාණගාමිනී ප්‍රතිපදාවට ඒ දහම් කරුණු වල උපයෝගීතාවය පිළිබඳව ජීවිතයට සමීප කරගෙන හඳුනා ගන්නට යෙදෙන්නේ. ඉතින් අද දවසේදී එක සූත්‍ර දේශනාවක් පිළිබඳව අපි අවධානය යොමු කළා. අංගුත්තර නිකායේ සත්තක නිපාතේහි අපට දකින්නට ලැබෙන මේ සූත්‍ර දේශනාව අභ්‍යාකත වත්තු සූත්‍රය. අභ්‍යාකත වත්තු සූත්‍රය. ඒකට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි වැඩ ඉන්න කාලෙදී එක භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේගේ වෙතට එළඹිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ව හිටියා. ඊට පස්සේ එකත් පස්ව ඉඳලා භාග්‍යතුන් වහන්සේට මේ හාමුදුරුවෝ කියනවා කෝණකෝ භන්තේ හේතු කෝ පච්චයෝ යේන සුතවතෝ අරිය ශාවකස්ස විචිකිච්ඡා නෝපජ්ජಂತಿ අභ්‍යාකත වත්තුසු. ස්වාමීනි කෝ හේතු කෝ පච්චයෝ, ස්වාමීනි කවර හේතුවක්ද කවර ප්‍රත්‍යක්ද සුතවතෝ අරිය ශාවකස්ස සෘතවත් ආර්ය ශ්‍රාවකයාට විචිකිච්ඡා නෝපජ්ජಂತಿ අව්‍යාකත වත්තුසු, අව්‍යාකත වස්තු පිළිබඳව අව්‍යාකෘත කියලා කියන්නේ නොකියන ලද කියන එක. කියන්නේ පිළිතුරු නොදෙන ලද, ව්‍යාකෘත නොකරන ලද ඒ වස්තුන් පිළිබඳව විචිකිච්ඡා නූපජ්ජಂತಿ සැකය නූපදවා ඉන්නේ කොහොමද? එහෙම නැතිනම් මොන හේතු නිසාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට දේශනා කරනවා දිට්ඨි නිරෝධාකෝ බික්ඛු සුතවතෝ අරිය ශාවකස්ස විචිකිච්ඡා නූපජ්ජಂತಿ අභ්‍යාකත වත්තුසු. දිට්ඨි නිරෝධා, දිට්ඨි නිරෝධය නිසා තමයි මහන සුතවත් ආර්ය ශාවකයා විචිකිච්ඡාව උපදවන්නේ නැත්තේ අභ්‍යාකත වස්තුන් පිළිබඳව. දිට්ඨිය නිරුද්ධ කරපු හින්දා තමයි, දිට්ඨි නිරෝධය නිසා තමයි අභ්‍යාකත වස්තුන් පිළිබඳව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා විචිකිච්ඡාව උපදවන්නේ නැත්තේ. එතකොට මොකද්ද මේ දිට්ඨි? නැතිනම් මොකද්ද මේ දිට්ඨි නිරෝධය? මොකද්ද අභ්‍යාකත වස්තුන් පිළිබඳව මේ විචිකිච්ඡාව නූපදනවා කියලා කියන්නේ? හෝති තථාගතෝ පරම්මරණාතිකෝ බික්ඛු දිට්ඨිගත මේතං. හෝති තථාගතෝ පරම්මරණාතිකෝ බික්ඛු දිට්ඨිගත මේතං. එතකොට මේ තථාගතයා පරම්මරණ කියලා කියන්නේ මරණයෙන් පසුව කියන එක. හෝති වේයයි ගන්නවා නම් දිට්ඨිගත මේතං, මේක දෘෂ්ටිගතයක්. එතකොට දැන් තථාගත කියන වචනයෙන් කියන්නේ යතහා ආගතෝ තථාගතෝ, මේකයි මේකට ලබා දෙන නිරුක්තිය. යතහා ආගතෝ තථාගතෝ. දැන් අපි තථාගත කියන වචනය පාවිච්චි කරනවා බුදුරජාණන් වහන්සේට. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. එතකොට තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ඒ ලෝකෝත්තර මාර්ග සංඛ්‍යාත ඒ මාර්ගයේහි නිවැරදිව ගමන් කළ නිසා බුදුරජාණන් වහන්සේට තථාගත කියලා කියනවා. නමුත් මෙතනදී මේ තථාගත කියන වචනය භාවිත වෙනවා තවත් අර්ථයක. ඒ තමයි සත්වයා හැඳින්වීම සඳහා. සත්වයා කියන කෙනා නැතිනම් සාමාන්‍යයෙන් ඒ කර්මය නිසා උපදින අය හඳුන්වන්නට පාවිච්චි කරන වචනයක් තමයි තථාගත කියන වචනය. එහි විග්‍රහ වාක්‍ය තමයි යථා ආගතෝ තථාගතෝ.
යථා ආගතෝ තථා ගතෝ. යථා ආගතෝ කියලා කියන්නේ යම්සේ ආවාද තථා ගතෝ එසේම ගියා. යම්සේ පැමිණෙන ලද්දේද එසේම ගියා. එතකොට යම්සේ ආවනම් ඒ විදිහටම ගියා කියලා කියන්නේ දැන් මිනිස්සෙක් උපදින්නේ කර්ම සහ කෙලෙස් ටිකක් නිසා. අවිද්‍යාව කර්ම තණ්හා කියලා අපි කියනවා මේ නැතිනම් අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන භව කියලා අපි කියන පටිච්චසමුප්පාද ධර්මයට අනුව. එතකොට උපදින්නට හේතු වෙන්නේ අවිද්‍යාව සංස්කාර තණ්හා උපාදාන භව කියන කර්ම සහ කෙලෙස් ටිකක් නිසා. එතකොට එන්න හේතුනේ මොනවාද? අවිද්‍යාව කර්ම තණ්හා කියන ටික නැතිනම් අවිද්‍යාව සංස්කාර තණ්හා උපාදාන භව කියන මේ හේතු ටික තථාගතෝ මෙතනින් චුත වෙනකොට ඒ අය සකස් කරගෙන තියෙන හේතු ටික මොනවාද? ඒත් අවිද්‍යාව සංස්කාර තණ්හා උපාදාන භව කියන හේතු ටිකමයි. තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්න වර්තමානයේහි රැස් කරගන්නේ මොනවාද? අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන වර්තමාන හේතු ටික. දැන් ජීවිතය කියලා කියන තැනක හේතු සහ ඵල ධර්මයක් නේ තියෙන්නේ. අතීත හේතු නිසා වර්තමාන ඵලයක්, ඒ වගේම වර්තමාන ඵලය කියන තැනට හදාගන්න වර්තමාන හේතු ටිකක් තියෙනවා. එහෙනම් වර්තමාන හේතු ටිකට අනාගත ඵලයක් උපදිනවා. මෙන්න මේ පටිච්චසමුප්පන්න સિદ્ધාන්තය තුල තමයි අපි සත්වයේකුගේ යෑමක් යෑමක් පිළිබඳව කතා කරන්නේ. ඒකට යම්සේ කර්ම කෙලස් ටිකක් නිසා ආවනම් ඒ විදිහටම කර්ම කෙලස් ටිකක් සකස් කරගෙන උත්පත්තිය සඳහා ප්‍රතිසන්දි වශයෙන් යන නිසා තමයි තථාගත කියලා කියන්නේ. ඒකට තථාගත කියලා හඳුන්වනු ලබන්නේ ඒ අර්ථයේදී සත්වයා හැඳින්වීම සඳහා. දැන් ඇතැම් වචන පින්නතුනි ධර්මයේ තුල ව්‍යවහාර වෙනවා. ඒ ධර්මයේ තුල යෙදෙන ඒ වචනයේහි අර්ථය අපි ගත යුතු වෙන්නේ ඒ අදාළ ප්‍රස්තුතයට අදාළව. අදාළ ප්‍රස්තුතයට අදාළව. ඒ කියන්නේ ඒක භාවිත වෙලා තියෙන ඒ වපසරයේ දිහා අපි හොඳට හැරිලා බලන්නට ඕනේ. මේක පාලි භාෂාවේ අර්ථය පිළිබඳව අපිට ගන්නකොට ඒ තේරුම් ගන්නට තියෙන ක්‍රමයක්. ඒවන් සද්දේ අපි ගත්තොත් ඒවන් මේ සුතං කියලා අපි කියනකොට ඒවන් සද්දේ අපි අරගෙන බලමු මේ අර්ථ ගණනාවක ඒවන් කියන සද්දේ පාවිච්චි වෙනවා. එතකොට ඒවන් මේ සුතං කියන තැන මොකක්ද යෙදিলা තියෙන අර්ථය කියන එක අපිට ගන්නට වෙන්නේ එතන යෙදিলা තියෙන සමස්ත වාක්‍ය ඛණ්ඩයත් එක්ක අපි ප්‍රකාශනය කරන්නට හදන ඒ අර්ථයත් එක්ක ගලපලා තමයි එතනට ගැලපෙන අර්ථය අපි තේරුම් ගන්නට අවශ්‍ය. එතකොට මෙන්න මේ විදිහට pāli භාෂාවේ තිබෙන විශේෂත්වයක් තමයි එක වචනයක් ගත්තාම දැන් ධම්මෝ කියලා කියනවා. ධම්මෝ කියන්නේ මොනවද? ධර්මය කියන එක. එතකොට අපි බුදුරජාණන් වහන්සේ ධම්මෝ කියන වචනය පාවිච්චි කරනවා උතුම් ධර්මය හැඳින්වීම පිණිස. ඒ වගේම ධම්ම කියන වචනය පාවිච්චි කරනවා දැන් කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාකත ධම්මා, කුසල ධර්මය, අකුසල ධර්මය, අව්‍යාකෘත ධර්මය. එතකොට මේ සත්පුද්ගල නොව ස්වභාව මාත්‍රයක් කියන එක හඳුන්වන්නටත් ධම්ම කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට ධර්මය කියන එක පාවිච්චි කරනවා ස්වභාවය හඳුන්වන්නට, ධර්මය කියන එක පාවිච්චි කරනවා ධර්ම රත්නය හඳුන්වන්නට. දැන් එතකොට කොතනකදීද ධර්මයේ දැන් අපි රතන සූත්‍රයේදී ධර්මය ගැන එතන ධම්ම කියන වචනේ අපි අරගෙන බැලුවොත් එතන තියෙන ස්වභාවය කියන එකෙන් අර්ථය ගත්තොත් ඒක වැරදි. ඉදම්පි ධම්මේ රතනම් පණීතං කියනකොට මෙතන ධර්මය කියන වචනේ ගත්තොත් ස්වභාවය කියන එකට එතකොට ඒක වැරදි. ඒ වගේම කුසල ධම්මා කියනකොට අකුසල ධම්මා කියනකොට එතනදී ධර්මය කියන එක ගත්තොත් එහෙම මේ ධර්ම රත්නය කියන තැන ධර්මය ගත්තොත් එහෙම ඒක වැරදි. ඒ නිසා pāli භාෂාවේ මේ වචනයක් දුටු පමණින් අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ මෙහි තේරුම මේකමයි කියලා. නිසා pāli භාෂාව පිළිබඳව කෘතහස්ත ඒ පිළිබඳව අවබෝධයක් තියෙන පිරිසක් වුණාම ඒ පිරිස දැනගන්නවා මේ පරිසරය පිළිබඳව බලලා ඒ ප්‍රස්තුතය පිළිබඳව බලලා ඒ යෙදුම පිළිබඳව මෙන්න මේ අර්ථයේ තමයි මේ වචනය මෙතන භාවිත වෙලා තිබෙන්නේ කියන එක පිළිබඳව දකිනවා. එතකොට මොකද මේ ඒ පිළිබඳව විශේෂයෙන් ඒ සඳහන් කරන්නට යෙදුනේ මේ තථාගත කියන වචනය අලලා බොහෝ දෙනෙක් නොඑක් මතවාද ගොඩනගන්නට පසුගිය කාලය තුළ අපි දැක්ක තමයි මේ තථාගත කියලා කියන්නේ මේ
මේ කියන්නේ තථාගතයන් වහන්සේ මිසක සත්වයා නෙමෙයි. සත්වයා ඉන්නවා කියන තැන තමයි ධර්මයේ පදනම් කරගෙන තියෙන්නේ. සත්‍යය නැත්තම් කොහොමද මේ අනිත් සූත්‍ර දේශනාවල මේ ඉදිරිය තියෙන කාරණා කියලා දැන් සම්මුති දේශනාව සහ බුදුරජාණන් වහන්සේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව විවරණය කරපු ආකාර තියෙනවානේ. සම්මුති දේශනාවල තිබෙන කරුණු පවා අරගෙන මේ කියන්නේ සත්වයක් ඉන්නවා කියලා. එතකොට ඔන්න ඔය විදිහට මේ අර මිනිස්සුන්ට මිත්‍යා දෘෂ්ටි පමුණවන ආකාරයේ අර්ථ ප්‍රකාශන කරනවා අපි දැක්කා. ඇත්තටම pāli භාෂාව පිළිබඳව දන්නේ නැතිකම, ධර්මයේ පිළිබඳව දන්නේ නැතිකම, පැවිද්ද පිළිබඳවවත්, නිවන පිළිබඳවවත් හඳුනාගත්තේ නැතිකම විතරයි ඒ බඳු ප්‍රකාශන තුළ තිබෙන්නේ. නිසා අපි මේ තමයි මේ කරුණ පැහැදිලි කරන්නට යෙදුනේ. මොකද්ද මේ තථාගත කියන වචනය ඇතුළත තියෙන්නේ කියන එක. ඒකට යථා ආගතෝ යම් සහ අට කතාවේදී පිළිබඳව පැහැදිලි කරනවා. තථාගත කියන වචනේ භාවිත වන අර්ථ පිළිබඳව. එතකොට මේ සත්ව කියන අර්ථය පිළිබඳව දක්වනකොට තමයි යථා ආගතෝ තථාගතෝ කියන අර්ථ විග්‍රහය දක්වන්නේ. ඒ ඊටමත් මනවින් දෙන ලද යුතු අර්ථයක්. යම්සේ කර්ම කෙලෙස් ටිකක් නිසා ආවනම් ඒ බඳු කර්ම කෙලෙස් ටිකක් නිසාම නැවත ප්‍රතිසන්දි වශයෙන් යන නිසා තථාගත කියන වචනේ පාවිච්චි වෙනවා සත්‍යය ඉදීම සඳහා. එදා සමස්ත ජන සමාජයට ප්‍රශ්නය වෙලා තිබුණේ බුදුහාමුදුරු මරණින් මත්තේ උපදිනවද නැද්ද කියන එක ගැන නෙමෙයි. මේ ඉන්න සත්වයා මරණින් මත්තේ උපදිනවද නැද්ද කියන එක. එතකොට දැන් අද පවා මේ ප්‍රශ්නේ තියෙනවා. අද පවා මේ ප්‍රශ්නේ තියෙනවා. කාටවත් අමුතුවෙන් බලෙන් හිතලා ගත්ත ප්‍රශ්නයක් නොවනකොට මේ බුදුහාමුදුරු පරිනිර්වාණයෙන් පස්සේ ඉන්නවද නැද්ද කියන එක සාමාන්‍ය ලෝකේ බොහෝ දෙනෙක් අතර සාකච්ඡා වෙන කතාවක්. එදා ඉඳලා අද දක්වාම තියෙන සාමාන්‍ය කතාවක් තමයි අපිට ඊළඟ උත්පත්තියක් තියනවද කියන එක. ඒ කියන්නේ පුනරුත්පත්තියක් අපිට තියනවද, පුනර්භවයක් කියන එකක් තියනවද කියන එක බොහෝ දෙනෙක් කතා කරනවා. ඊළඟට නැවත ප්‍රතිසන්දිය ලබනවද කියන එක ගැන. ඒකට ලැබෙන්නේ නැහැ කියලා පිරිසක් තර්කණය කරනවා භෞතිකවාදී මතවාදයන් පදනම් කරගෙන නොඑක් ආකාරයේ මතවාදයන් විදිහට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. එක එක්කෙනා අතර දෘෂ්ටීන් තිබෙනවා. ඉතින් එදා සමාජය තුලත් ඒකේ විදිහටම පැවතුණා. ඉතින් මෙන්න මේ විදිහට මේ තථාගත කියන වචනයෙන් පාවිච්චි වුණේ මේ සත්වයා, මේ ඉන්න පුද්ගලයා මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියලා එදා සමාජය තුල ඇති වුණු මතවාදයන් විදිහට. හෝති තථාගතෝ පරම්මරණාතිකෝ බික්ඛු දිට්ඨිගත මේතං. හෝති තථාගතෝ පරම්මරණාතිකෝ බික්ඛු කියලකොට මේ සත්වයා මරණින් මත්තේ ඉන්නවයි කියන එක දිට්ඨිගත මේතං. ඒතන් දිට්ඨිගතම්, මේක දෘෂ්ටිගතයක්. මේක දෘෂ්ටියකට පැමිණීමක්. නහෝති තථාගතෝ පරම්මරණාතිකෝ බික්ඛු දිට්ඨිගත මේතං. නහෝති තථාගතෝ පරම්මරණාති. එතකොට තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැහැයි කියන එකත් දිට්ඨිගත මේතං. මේකත් කියනවා දෘෂ්ටිගතයක්. මේකත් දෘෂ්ටිගතයක්. හෝතිච නච හෝතිච තථාගතෝ පරම්මරණාති. හෝතිච නච හෝතිච. වෙනව සහ නොවෙනව. වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. වෙනව නොවෙනව. වන්නේද වෙයි, නොවන්නේද වෙයි. එතකොට වෙනව නොවනව කියනකොට මේ සත්‍ය මරණින් මත්තේ වෙනව සහ නොවෙනව කියන මේ දෙකටම කතා කරනවා. ඊට පස්සේ මේක දෘෂ්ටිගතයක්. ඒ වගේම නේව හෝති නොහෝති. නේව හෝති. නේව හෝති. හෝති කියන්නේ වෙයි කියන එකනේ. සත්‍ය මරණින් මත්තේ වන්නේ නේව හෝති. එතකොට වෙන්නේ නැහැ කියන එක. නේව හෝති. වන්නේ නොවේ. වන්නේ නොවේ. ඒ වගේම නහෝති නොවන්නේද නොවේ. සත්‍ය මරණින් මත්තේ වෙනවා කියන්නේ නැහැ. නැහැ කියන්නේත් නැහැ. දෙකම ප්‍රතික්ෂේප කරනවා. වෙයි කියන එකත් ප්‍රතික්ෂේප කරනවා. නේව හෝති නහෝති නොවන්නේද වෙයි. තුන්වෙනි එක කිව්වේ මොකද්ද? හෝතිච වෙනවා නච හෝතිච නොවෙනවා. එතකොට සිව්වෙනි කාරණාව මොකද? දෙකේම ප්‍රතිෂේධය, දෙකම වළක්වීම තමයි सिद्ध කරන්නේ. මෙන්න මේකට කියනවා මේ චතුෂ්කෝටිය කියලා. චතුෂ්කෝටිය. ඒ කියන්නේ ප්‍රශ්නයකට අපිට පිළිතුරු හොයන්නට පුළුවන් ක්‍රම පිළිබඳව කතා කරනකොට දැන්
ද්විකෝටික චතුස්කෝටික ආදී මේ ක්‍රමවලට ප්‍රශ්නවලට පිළිතුරු සපයපු ආකාරයන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවානේ. ඒකට ද්විකෝටික කියලා කියන්නේ කෝටි කියන්නේ කෙලවර කියන එකට. කෝටි කියන්නේ කෙලවරක. ඒකට කෙලවරක් තියෙනවා. යම් ප්‍රශ්නයකට කෙලවරක් තියෙනවා. ඒකට මේ ප්‍රශ්නයට කෙලවරක් තියෙනකොට පිළිතුරක් විදිහට ඒකට දෙන්න පුළුවන්කම තියෙනවා. ද්විකෝටි කියලා කියනවා කෙලවරවල් දෙකයි. උසාවියකදී දැන් අහනවනේ යුෂ්මතා වරද කරුද නිවැරදි කරුද. එතකොට යුෂ්මතා වරද කරුද නිවැරදි කරුද කියලා කියනකොට අපිට කියන්න පුළුවන් දේ තමයි දෙකෙන් එකක් කියන්න පුළුවන්. එක්ක වරද කරු කියන්න පුළුවන්, එක්ක නිවැරදි කරු කියන්න පුළුවන්. ඊට වඩා දේවල් එතන කියන්න බෑ. එතකොට අපිට ඒකාන්තයෙන් අපිට පිළිතුරු දෙකක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. ඒ කියන්නේ එක පිළිතුරක් දෙන්න පුළුවන් මෙතන. කෙලවරවල් දෙකක් තියෙනවා. දෙකෙන් එකකට පැමිණෙන්න පුළුවන්. එක්ක වරද කරු වෙන්න පුළුවන්, එක්ක නිවැරදි කරු වෙන්න පුළුවන්. මෙන්න මෙතනදී ද්විකෝටික තර්කණය තමයි සාමාන්‍ය ලෞකික සංස්කෘතික ධර්මයන් පිළිබඳව අපි කතා කිරීමේදී මේක නීතිය තුළ පාවිච්චි වෙනවා ද්විකෝටික ක්‍රමවේදය. චතුස්කෝටිය කියනකොට මේ පිළිතුරු සපයන්නට පුළුවන් ආකාර හතරක් තියෙනවා. මේ තමයි දැක්කන චතුස්කෝටිය. එතකොට මෙන්න මේ චතුස්කෝටිය පිළිබඳව අපි විමසා බලනකොට ඇතැම් වෙලාවට අපේ සමාජය තුළ අපට දකින්නට තිබෙන මතවාදයක් තමයි මේ බෞද්ධ චතුස්කෝටිය කියලා. චතුස්කෝටිය කියලා කියන්නේ මේ බෞද්ධ තර්කණය තුළ තිබෙන එක න්‍යාය ධර්මයක් කියලා. ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම බෞද්ධ නෙමෙයි. දැන් නිගණ්ඨනාත පුත්ත කිව්වේ මොනවද කියලා ත්‍රිපිටකයේ තියෙනවා. අජිතකේස ගම්බල කිව්වේ මොනවද කියලාත් මේකේ තියෙනවා. පකුදකච්ඡායන කිව්වේ මොනවද කියලාත් මේකේ තියෙනවා. ඒතකොට නිගණ්ඨනාත පුත්ත කියපු කොටස් ටික පැහැදිලි කරන තැනක නිගණ්ඨනාත පුත්තගේ වචන ටික අරගෙන මේක ත්‍රිපිටකයේ තියෙන නිසා මේ කොටස හරි කියලා කියන්න බෑ. ඒතකොට ඒක නිගණ්ඨනාත පුත්තගේ වාදය. ඒකට අන්න ඒ වගේ මේ ත්‍රිපිටකය තුල තිබුණා කියලා ඒක ඔක්කොම මේ බෞද්ධ දේ කියන එක කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව යම් අදහසක් දේශනා කළා නම් අන්නේ දේශනා කරපු දේ තමයි බෞද්ධ ක්‍රමයේ බවට පත්වන්නේ. චතුස්කෝටිය කියලා කියන්නේ තන්න ඒ විදිහට තර්කන ක්‍රමයක් එදා සමාජය තුළ තිබුණු දේවල් පිළිබඳව කෙනකෙනා බලපු ආකාර නැතිනම් බලපු දෘෂ්ටි කෝණයන් වර්ගීකරණයට ලක් වුණ ආකාරයක්. එතකොට වර්ගීකරණයන්ට ලක් වුණ ආකාරය බුදුදහම තුළ එලෙසම පිළිගත්තා කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. දර්ශනයක් විදිහට තර්කණයක් විදිහට බුදුදහම තුළ ඒක චතුස්කෝටිය කියන එක න්‍යායක් විදිහට පිළිගත්තේ නැහැ කොතනකවත්. ඒක ප්‍රතික්ෂේපිතයි. ඒක ප්‍රතික්ෂේපිතයි. අභ්‍යාකත වත්තු කියලා කියන්නේ ව්‍යාකෘත කලේ නැහැ. සත්‍යය ඉන්නවද කියලා අහුවාම සත්‍ය නැහැ කිව්වේ නැහැ. නැද්ද කියලා අහුවාම නැහැ කිව්වෙත් නැහැ. ඉන්නව කිව්වෙත් නැහැ, නැහැ කියන්න ගියෙත් නැහැ. ඇත්තෙත් නැත්තෙත් නැද්ද ආදී ලෙස අහනකොට ඒවා අව්‍යාකෘත දේ හැටියට තිබුණා. එතකොට දැන් මෙතනදී මේ තියෙන්නේ ඒ බුදුදහම තුළ ප්‍රතික්ෂේප වුණ චතුස්කෝටික න්‍යායක්. ඒකට බුදුදහම තුළ තර්කණයේදී බුදුරජාණන් වහන්සේ පිළිතුරු සැපයීමේදී ප්‍රශ්නවලදී මේව බහා තැබුවා. බහා තැබුවා කියලා කියන්නේ මේ ප්‍රශ්න වැරදි. මේ ප්‍රශ්නේ නිවැරදි කළ යුතුයි. එතකොට මේ චතුස්කෝටියයි කියලා කියනකොට මේ චතුස්කෝටික ප්‍රශ්නය බුදුදහම තුළ දැක්වෙන බෞද්ධ චතුස්කෝටියයි කීම කිසිසේත්ම සාධාරණ නැහැ. මේක බෞද්ධ චතුස්කෝටිය කියන එක බුදුදහම තුළ අර්ථ විග්‍රහ කිරීම සඳහා භාවිත වන තර්කණයක් නෙමෙයි. එතකොට යම්කිසි තර්කණයක් කියන දෙයින් අපි ගන්නේ එය යම්කිසි ආකාරයක නිශ්චිත ප්‍රතිඵලයක් ගෙන ඒම සඳහා භාවිත කරනු ලබන යම් න්‍යායාත්මකව ගොඩනගනු ලබන ක්‍රමවේදයක්. ඒතර න්‍යායාත්මකව යම් ක්‍රමවේදයක් ගොඩනගනකොට දැන් සම්මුති අපි කතා කරන ව්‍යවහාරය ඇතුලේ අපි තියනවා නැහැ මේ වගේ දේවල් කතා කරනවානේ. දැන් ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථා තියෙනවානේ. උඩ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නැහැ කියන අන්තය කියලා තියෙන්නේ. එහෙම මේ සම්මුතිය තුළ සාමාන්‍ය ව්‍යවහාරය තුළ කතා කරන දේ නෙමේ තර්කණයක් විදිහට දර්ශනයක් විදිහට මේකට පිළිතුරු සැපෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපිට ගන්නට අවශ්‍ය වන්නේ. එතකොට මේ හෝති තථාගතෝ පරම්මරණා කියන එක බුදුරජාණන් වහන්සේ දක්වනවා දිට්ඨිගත මේත. දිට්ඨිගත මේත. මේක දෘෂ්ටිගතයක්. මේක දෘෂ්ටිගතයක්. يعني මේක දිට්ඨියකට පැමිණීමක් කියන එක.
යම්කිසි කෙනෙකුට හෝති කියලා තියෙනවා නම් සත්‍ය මරණින් මත්තේ වෙනවා කියලා තියෙනවා නම් මේක දෘෂ්ටිගතයක්. දැන් ඇත සහ නැත කියලා කියන්නේ අන්ත දෙකක්. ඇත කියන්නේ එක අන්තයක්, නැත කියන්නේ තව අන්තයක්. මේ දෙක අන්ත දෙකක්. එතකොට මේ ඇත සහ නැත කියන මේ අන්ත දෙක පිළිබඳව අපි විවරණය කරනකොට බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකකට නොපැමිණ ඒතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යයෙන් තමයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. එතකොට මේ අන්ත දෙකෙන් එකකටවත් පැමිණීමක් බුදුරජාණන් වහන්සේ කරන්නේ නැහැ. එතකොට මේ අන්ත දෙක අතහැර දමලා අන්ත දෙකේම මිශ්‍රණයක් විදිහට මේ අන්ත දෙක අතහැර දැමීමක් විදිහට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. එතකොට දැන් අන්න ඒ විදිහට ගත්තාම මේ තියෙන දෘෂ්ටිගතයන්ට නොපැමිණ තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඒ නිසා කොතනකදීවත් සත්‍යය ඉන්නවා කියන දේ පිළිබඳව විවරණය කරන්නට ගියේ නැහැ. සත්‍යය ඉන්නවා. එහෙම නැතිනම් නහෝති තථාගතෝ පරම්මරණ සත්‍ය මරණින් මත්තේ නැහැ කියන එක පිළිබඳව විවරණය කරන්නට ගියේ නැහැ. හැබැයි මේ සම්මුති ව්‍යවහාරය තුළ දැන් ව්‍යවහාර සත්‍ය සහ වචී සත්‍ය කියලා ධර්මයේහි කොටස් දෙකක් තියෙනවා. ව්‍යවහාර සත්‍ය සහ වචී සත්‍ය කියලා කියන්නේ මේ ව්‍යවහාර සත්‍ය වචී සත්‍ය කියලා කියනකොට මේක එකම කාරණාවක්. මේකට අපි තව වචනයක් පාවිච්චි කරනවා සම්මුති සත්‍ය කියලා පොදුවේ. අපි සත්‍යය කියලා පොදු සම්මුතියක් තියෙන එක ව්‍යවහාරයක්. ඒක වචී සත්‍යයක්. වචනෙට විතරයි ඒක ඇත්ත. ඊට පස්සේ අනිත් සත්‍ය තමයි පරමාර්ථ සත්‍ය. පරමාර්ථ සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ යථාර්ථ විදිහට පවත්නා ධර්මයක් තියෙනවා. ඒ පවත්නා ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණයන් තිබෙනවා. එතකොට මෙන්න මේ පරමාර්ථ ධර්මය සහ වචී සම්මුති සත්‍ය කියන එක කොටස් දෙකක්. මේ දෙක එකක් නෙමෙයි. වචී සත්‍ය එකක්, පරමාර්ථ සත්‍ය තව එකක්. වචී සත්‍ය මගින් ඒ දේ උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ පරමාර්ථ සත්‍ය කරා සත්වයාගේ ඥානනේ පැමිණෙව්වා. එතකොට වචී සත්‍ය නැතිව පරමාර්ථ සත්‍ය කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ. මොකද කතා කරන සියලුම දේවල් සම්මුතිය තුල කතා කරන දේ. ප්‍රඥප්තියින් විදිහට පනවගත්ත දේ. ප්‍රඥප්තියින් විදිහට පනවගත්ත ව්‍යවහාරය තුල වචී සත්‍ය තුල පදනම්ම තමයි අපි පරමාර්ථය පිළිබඳව ඥානනය කරනු ලබන්නේ. පරමාර්ථය කියලා කියන්නේ ඥානනය වෙන දෙයක් මිසක කවදාවත් වචනයක් නෙමෙයි. පනවා ගැනීමක් නෙමෙයි. ඒ කියන්නේ ලෝකයේ තුල කතා කරන ඒ දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා මේ කාරණේ බොහොම ගැඹුරින් අපිට තේරුම් ගන්නට තියෙන දෙයක්. ඒකට හෝති තථාගතෝ පරම්මරණා තථාගතයා මරණින් මත්තේ සත්‍යය ඉන්නවද? දෘෂ්ටියක් ඒක. සත්‍ය මරණින් මත්තේ නැද්ද? දෘෂ්ටියක් ඒක. ඊට පස්සේ මේ දෙකේම මිශ්‍රණ අපිට දකින්නට පුළුවන්. හෝතිච නච හෝතිච වන්නේ වෙයි. සත්‍ය මරණින් මත්තේ ඉන්නවා හෝතිච නච හෝතිත ඒ වුණාට එහෙමම නැහැ. සත්‍ය මරණින් මත්තේ ඉන්නවා ඒ වුණාට එහෙම ඒ විදිහටම ඉන්නව නෙමෙයි. ඒක එයාට වෙනස් ආකාරයේ අදහසක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක ගැන වෙනම විවරණය කරන්නේ නැහැ. හැබැයි හෝතිච නච හෝති ඉන්නවා ඒ වුණාට නැහැ. ඊට පස්සේ හතරවෙනි කාරණාව තවත් සංකූල වෙනවා. ඒ කියන්නේ තව දුරටත් නිෂේධනාර්ථයකට යනවා ඒක. කොහොමද? නච හෝති. සත්‍ය මරණින් මත්තේ නච හෝති. සත්‍ය මරණින් මත්තේ නැහැ. ඒ වගේම සත්‍ය මරණින් මත්තේ නොවන්නේත් නොවේ. ඇත්තේ නැහැ, නැත්තේත් නැහැ. ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. මෙන්න මේ විදිහට අසම්භව්‍ය පිළිතුරු දීලා මේ ප්‍රශ්නය පිළිබඳව විවරණය කෙරුණු අදහස් සමාජය තුළ තිබුණා. ශාස්ත්‍රවරු හිටියා මේ විදිහට මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයපු. ඇතැම් වෙලාවට වචන හරඹයන් තුළින් පිළිතුරු සපයපු අය හිටියා. ලිස්සා යන විදිහට අමරාවික්කේපවාදයේ ප්‍රකාශ කරපු අය හිටියා. ඉතින් මේ විදිහට මේ ප්‍රශ්නය විවරණය කරන්නට බොහෝ දෙනෙක් උත්සාහවත් වුණා. බුදුරජාණන් වහන්සේ මේ කොටස් හතර පෙන්නනවා දිට්ඨිගත මේතක්. මේ සියල්ලම දෘෂ්ටිගතයින්. මේ සියල්ලම දෘෂ්ටිගතයින්. ඒ කියන්නේ දිට්ඨියට පැමිණවීම. මේ ඔක්කොම යම්කිසි දිට්ඨියකට පැමිණීම කියලා.
අසුතවා භික්ඛවේ පුතුජ්ජනෝ දිට්ඨින් නප්පජානාති දිට්ඨි සමුදයන් නප්පජානාති දිට්ඨි නිරෝධං නප්පජානාති දිට්ඨි නිරෝධ ගාමිනීන් පටිපදං නප්පජානාති. අසෘතවත් පෘතජ්ජනයා දිට්ඨිය පිළිබඳව දන්නේ නැහැ. ඒ වගේම අසෘතවත් පෘතජ්ජනයා දිට්ඨි සමුදයන් නප්පජානාති දිට්ඨිය හටගත්තේ කොහොමද කියලා දිට්ඨි සමුදය දන්නෙත් නැහැ. දිට්ඨි නිරෝධං නප්පජානාති අසෘත පෘතජ්ජනයා දෘෂ්ටි නිරෝධය පිළිබඳව දන්නේ නැහැ. දිට්ඨි නිරෝධ ගාමිනී ගාමිනී පටිපදංච නප්පජානාති දෘෂ්ටි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නේ නැහැ. තස්සසා දිට්ඨි පවඩ්ඩති. මේ විදිහට දෘෂ්ටිය පිළිබඳව දන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? තස්සසා දිට්ඨි පවඩ්ඩති ඒ කෙනාට දෘෂ්ටිය කියන එක ප්‍රවර්ධනය වෙනවා. ඒ කෙනාට දෘෂ්ටිය කියන එක වැඩෙනවා. සෝන පරිමුච්ඡති ජාතියා ජරා මරණේන සෝකෙහි පරිදේවි දුක්ඛ දෝමනස්සෙහි උපායාසෙහින පරිමුච්ඡති දුක්ඛස්සාති වදා. ඒ කෙනා කවදාවත් ජරා මරණ ශෝක පරිදේව මේ තියෙන කිසිම දුකකින් ඒ කෙනා අත මිදෙන්නේ නැහැ කියලා වදාරනවා. එතකොට සුතවාකෝ බික්ඛු අරිය ශාවකෝ දිට්ඨිම් පජානාති. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා දිට්ඨිය දන්නවා නම්, දිට්ඨි සමුදය දන්නවා නම්, දිට්ඨි නිරෝධය දන්නවා නම්, දිට්ඨි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නවා නම් තස්සසා දිට්ඨි නිරුජ්ජති. එයාට ඒ දෘෂ්ටිය නිරෝධයටපත් වෙනවා. ඒ හේතු කරගෙන එයා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් අත මිදෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එවං ඥානංකෝ බික්ඛු සුතවා ආර්ය ශාවකෝ එවං පස්සං හෝති තථාගතෝ පරම්මරණාති න ව්‍යාකරෝති. මෙන්න මේ විදිහට දන්න කෙනා මොකද කරන්නේ? ඒ කෙනා ලෝකේ කවදාවත් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. නොහෝති තථාගතෝ පරම්මරණාති න ව්‍යාකරෝති. තථාගතයා මරණින් මත්තේ නැහැයි කියන එකක් ව්‍යාකරණය කරන්නේ නැහැ. හෝතිච නච හෝතිච තථාගතෝ පරම්මරණාති. වන්නේද වෙයි නොවන්නේද වෙයි කියලා එකක් කියන්නේත් නැහැ. වන්නේද නොවේයි නොවන්නේද නොවේයි කියලා එකක් ප්‍රකාශ කරන්නේත් නැහැ. මෙන්න මේ විදිහට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ විදිහට අව්‍යාකරණ ධම්මෝ හෝති අව්‍යාකත වත්තුසු. අව්‍යාකෘත ධර්මයන් ව්‍යාකෘත කරන්නට යන්නේ නැහැ. විදිහට විවරණය නොකළ යුතු දේ විවරණය කරන්නට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කවදාවත් උත්සාහවත් වෙන්නේ නැහැ. එවං ඥානංකෝ බික්ඛු සුතවා ආර්ය ශාවකෝ එවං පස්සං නච්ඡම්බති න කම්පති න චලති න වේදේති න සත්තාසං ආපජ්ජති අව්‍යාකත වත්තුසු. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ අව්‍යාකත වස්තුන් පිළිබඳව තැති ගැනීමක් නැහැ, කම්පිත වීමක් නැහැ, සැලීමක් නැහැ, වෙවුලන් නැහැ, බයටපත් වීමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හෝති තථාගතෝ පරම්මරණාතිකෝ බික්ඛු තණ්හාගත මේතං සංඥාගත මේතං මඤ්ඤිත මේතං පපංචිත මේතං උපාදානගත මේතං විප්පටිසාරෝ ඒසෝ. එතකොට යම්කිසි තැනක ඒ සත්‍යය ඉන්නවා කියන හැඟීම තියෙනවා නම් ඒක තණ්හාවෙන් ගෙනෙන ලද්දක්, ඒ වගේම සංයෝගත සංඥාවෙන් ගෙනෙන ලද්දක්, මඤ්ඤණාවෙන් ගෙනෙන ලද්දක්, ප්‍රපංචයෙන් ගෙනෙන ලද්දක්, උපාදානයෙන් ගෙනෙන ලද්දක්, ditthi විප්පටිසාරයෙන් ගෙනෙන ලද්දක්. එතකොට ditthිය තුළ ඒ විප්‍රතිසාරයේ විපලිසර බව නිසා උපද්දපු දෙයක්. එතකොට දැන් මේ සමස්ත සූත්‍රය දිහා අපි බැලුවාම දැන් අනික් කරුණු ටිකත් ඒ විදිහටම විග්‍රහ කරනවා. නොහෝති තථාගතෝ පරම්මරණාතිකෝ නොහෝති තථාගතෝ පරම්මරණා කියලා කියන කොටත් ඒක තණ්හාගත මේතන් ඒක තණ්හාගත භාවය නිසා ආපු දෙයක්. ඒ වගේම ඒක සංඥාගත භාවයෙන්, මඤ්ඤිත භාවයෙන්, පපංච භාවයෙන්, උපාදාන භාවයෙන් සහ විපටිසාරයෙන් කියලා එක් එක් කාරණාවට ඒක පැහැදිලි කරනවා. එතකොට අසුතවා භික්ඛවේ පුතුජ්ජනෝ විප්පටිසාරං නප්පජානාති විප්පටිසාර සමුදයං නප්පජානාති විප්පටිසාර නිරෝධං නප්පජානාති විප්පටිසාර නිරෝධගාමිනී පටිපදං නප්පජානාති තස්සසෝ විප්පටිසාරෝ පවඩ්ඩති. එතකොට විපලිසර බව දන්නේ නැහැ, විපලිසර වීමට හේතුව දන්නේ නැහැ, විපලිසර වීම කියන එකේ නිරෝධය දන්නේ නැහැ, විපලිසර වීමෙහි නිරෝධ කරන ප්‍රතිපදාව පිළිබඳව දන්නේ නැහැ. එතකොට දුකෙන් අත මිදීමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා. එතකොට මෙන්න මේ ආකාරයට මේ
විවරණය කෙරෙන ධර්ම කාරණාව දිහා බැලුවහම දැන් අපිට ඉස්සෙල්ලම හම්බුණා දිට්ඨිංච පජානාති, දිට්ඨි සමුදයංච පජානාති. දෘෂ්ටිය පිළිබඳව දන්නේ නැහැ. එතකොට දෘෂ්ටිය කියලා කියනකොට මොකද්ද දෘෂ්ටිය කියලා කියන්නේ? දෘෂ්ටිය කියලා කියන්නේ යම්කිසි කෙනෙකුගේ දර්ශන විෂය. අපිට දිට්ඨිය කියනකොට දැක්ම කියලානේ අපි පොදුවේ ගන්නෙ. හැබැයි මේ දිට්ඨි කියන වචනේ වැඩිපුර පාවිච්චි වෙන්නේ වුණාට මිච්ඡා දිට්ඨිය හැඳින්වීම සඳහා. අර අපි මුලින්ම කියවන වචනයක් කිව්වහම අපි ඒ වචනය යෙදিলা තියෙන අර්ථය අනුව ඒක යෙදී තිබෙන ස්ථානය අනුව එහි අර්ථය ගන්නට ඕන කියලා. එතකොට දිට්ඨි කියලා කියන්නේ පොදු දේ. ඒක සම්මා වෙනකොට අපි සම්මා දිට්ඨි කියලා කියනවා. ඒක වැරදුනහම මිච්ඡා දිට්ඨි කියලා කියනවා. එතකොට දිට්ඨිගත සංප්‍රයුක්තයි කියලා කියනකොට එතනදී කියන්නේ මිච්ඡා දිට්ඨිය හා සංප්‍රයුක්තයි මිසක සම්මා දිට්ඨිය හා සංප්‍රයුක්තයි කියන එක නෙමෙයි. එතකොට ඒ වගේ අපි ඒ යෙදෙන තැන අනුව එහි අර්ථය පිළිබඳව අපි වෙන් කරගන්න නුවණක් අපිට තියෙන්නට අවශ්‍යයි. එතකොට මෙතනදී දිට්ඨිංච පජානාති කියනකොට දෘෂ්ටිය පිළිබඳව දන්නවා. මොකද්ද දෘෂ්ටිය කියලා කියන්නේ? දෘෂ්ටිය කියලා කියන්නේ අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි. අබිනිවේෂ පරාමාසය තමයි දිට්ඨිය කියලා කියන්නේ. එතකොට අබිනිවේෂ පරාමාසය කියලා කියන්නේ එහි දැඩිව බැසගෙන දැඩිව ග්‍රහණය කරගෙන පසුවීමක්. එතකොට එහි දැඩිව ස්පර්ශ කොටගෙන දැඩිව අල්ලගෙන ඉන්න එකක් තමයි පරාමර්ශණය කරගෙන ඉන්න එකක් තමයි දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට වස්තුව කියන්නේ එකක්, දෘෂ්ටිය කියන්නේ තව එකක්. වස්තුව කියන්නේ එකක්, දෘෂ්ටිය කියන්නේ තව එකක්. එතකොට දැන් මේ තියනවා කියන හැඟීම කියන්නේ එක දෘෂ්ටිය නෙමෙයි. තියනවා කියන හැඟීම ඒක දෘෂ්ටිය නෙමෙයි. ඒකට කියන්නේ වස්තුව කියලා. එතකොට මේ වස්තුව පිළිබඳව මේක වෙනස් වෙන්නේ නැතුව තියනවා කියලා දැඩිව ග්‍රහණය කරගන්නකම තමයි දිට්ඨිය කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් සාස්වත දෘෂ්ටිය. වස්තුව මොකක්ද? වස්තුව සාස්වතය. හැබැයි ඒක දිට්ඨියක් විදිහට ග්‍රහණය කරනවා. ඒකට ඒකට කියනවා සස්සත දිට්ඨි කියලා. ඒකට අබිනිවේෂ පරාමාසය තමයි එතනදී දිට්ඨිය බවට පත් වෙන්නේ. අබිනිවේෂ පරාමාසය තමයි එතනදී දිට්ඨිය බවට පත් වෙන්නේ. මේ විදිහට දිට්ඨි විදිහට ගත්තාම දෙසටක් මිත්‍යා දෘෂ්ටි අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ අද වර්තමාන සමාජය තුළ උනත් මොන තරම් දෘෂ්ටි කතා කළත් මේ ටික ඇතුළත් කරලා තමයි ඒ සෑම දෘෂ්ටියක්ම අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. සෑම දෙයක්ම අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ ওই ටිකට ඇතුළත් කරලා. එතකොට දිට්ඨිංච පජානාති කියනකොට අපි දෘෂ්ටිය පිළිබඳව දන්නවා කියනකොට වස්තුව දන්නවා, ඒ වස්තුව මත හැදෙන දෘෂ්ටිය කියන එක පිළිබඳව දන්නවා. දෘෂ්ටිය කීමේදී ප්‍රධාන වශයෙන්ම අපි දකින දේ තමයි සාස්වත සහ උච්ඡේද වශයෙන් ඇති කරගත්ත දෘෂ්ටිය. මේක සත්ව సంతානය තුළ එදා ඉඳලා මේක සෑම කාලයකදීම පවත්නා දෙයක් මේ දෘෂ්ටිය කියන එක. ප්‍රත්‍යජන මනසක අනිවාර්යයෙන්ම පවතින දෙයක් තමයි දිට්ඨිය කියන එක, දිට්ඨි සහගත කෙලෙසි. එතකොට එහි දිට්ඨිය තුළ සාස්වත සහ උච්ඡේද සහගත හැඟීම් ජනනය කරනවා. සාස්වතය කියනකොට කෙනෙක් හිතනවා මරණින් මත්තේ උපදිනවා, ආත්මයක් තියෙනවා, මේක භවයෙන් භවයට යනවා. මේක මේ විදිහට තියෙන දෙයක් හැටියට කෙනෙක් කල්පනා කරනවා. මේකට කියනවා සාස්වත දෘෂ්ටිය කියලා. සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ ඒක හැම වෙලේකදීම පවතිනවායයි දැඩිව ග්‍රහණය කරගෙන ඒක අල්ලගෙන ඉඳීම. හැබැයි කෙනෙක් හිතනවා මෙතනින් පස්සේ නෑ මේක. මෙතනින් පස්සේ ඉවරයි. මෙතනින් පස්සේ ඉවරයි. එතකොට ඒකට කියන උච්ඡේදය. එයා සිඳීමක් දකින්න. සමහර විට කෙනෙක් ඉන්නවා ආත්ම 10කට පස්සේ ඉවරයි, 100කට පස්සේ ඉවරයි, 1000කට පස්සේ ඉවරයි. මේකේ ශක්තිය මෙච්චරයි තියෙන්නේ. මේ විදිහට මේ ආත්මයේ නැතිවීම පිළිබඳව කතා කරනවා. ඒකට අපි කියනවා උච්ඡේදය කියලා. එතකොට දැන් මේ අපි කතා කරපු දේ වුණා සාස්වතය සහ උච්ඡේදය තුළ තමයි මේක රෝධනය වන්නේ. එතකොට ඒකෙදි පළවෙනි එක හෝති තථාගතෝ කිව්වා, දෙවෙනි එක නොහෝති තථාගතෝ පරම්මරණා කිව්වා. සත්‍ය මරණින් මත්තේ ඉන්නවා කියලා තැනකදී කියනවා, තව තැනකදී සත්‍ය මරණින් මත්තේ නැහැයි කියලා කියනවා. එතකොට එක තැනක සාස්වතය සහ තවත් තැනකදී උච්ඡේදය. එතකොට දෘෂ්ටිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා කතා කරනවා. ඒකෙදි මොකද්ද බෙදෙන කොටස් දෙක? සාස්වතය සහ උච්ඡේදයයි කියන කොටස් දෙක. මේ දෙකට බෙදලා තමයි මේ පිළිබඳව කතා කරන්නේ. සාස්වතය සහ උච්ඡේදය කියන මේ කොටස් දෙකට බෙදලා තමයි මේ පිළිබඳව අපි කතා කරන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට අපි මෙතන මේ විභජනය තුළ මෙතනදී මේ කරන බෙදා දැක්වීම තුළදී
දිට්ඨිංච පජානාති කියනකොට අපි දෘෂ්ටිය හඳුනා ගන්නවා, වස්තුව හඳුනා ගන්නවා. මේ පවත්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ දේවල් පිළිබඳව අපිට සත්වයයි හැඟීමක් තියෙනවා. සත්වයයි හැඟීමක් තියෙනවා. ඒ හැඟීමත් එක්කම අපි ඇති කරගත්ත දෘෂ්ටියක් තියෙනවා. හෝතිච නහෝතිච ආදී විචිකිච්ඡා සංප්‍රයුක්තව ඇති කරගත්ත දෘෂ්ටියක් තියෙනවා. දැන් මුලින්ම ප්‍රශ්නේ යොමු වෙන්නේ මොකද්ද? විචිකිච්ඡාව පිළිබඳවනේ. මුලින්ම ප්‍රශ්නේ යොමු වෙන්නේ විචිකිච්ඡාව පිළිබඳව. විචිකිච්ඡාව පිළිබඳව ප්‍රශ්නේ යොමු වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ හෝතිච නහෝතිච ආදී මේ දෘෂ්ටි කතාවෙන් තමයි පැහැදිලි කරන්නේ. මොකද සැකය කියන දේ තියෙන්නේ අභ්‍යාකත වස්තුන් පිළිබඳව තමයි ඒක පිහිටා සිටින්නේ. මරණයන් මැත්තේ උපදිනවද නැද්ද? ඔය කිව්වට සසරේ ඉඳලා ආවද නැද්ද කියලා හිතට කෙනෙකුගේ සැකයක් ඇති වෙනවනේ ස්වභාවිකවම. ඔය කිව්වට ඕකේ ආයෙ උපදින්නේ නැහැ කියලා කොහොමද වෙන්නේ? ඔය කිව්වට කවුද දන්නේ උපදිනවද නැද්ද කියලා? ඒක ස්වභාවිකවම මනුෂ්‍ය సంతානය තුළ තිබෙන සැකයක්. සැකය ඇති වෙන්නේ ඇයි? සැකය ඇති වෙන්නේ දිට්ඨිය නිසා. දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? දිට්ඨිය කියලා කියන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීම. දැඩිව ග්‍රහණය කරගත්තේ මොනවාද? දැඩිව ග්‍රහණය කරගත්තේ අව්‍යාකෘත වස්තු. මොනවාද අව්‍යාකෘත වස්තු? සත්‍ය මරණින් මත්තේහි වෙයි නැහැ, වන්නේද වේ, නොවන්නේද වේ, වන්නේද නොවේ, නොවන්නේද නොවේ කියලා මෙන්න මේ ඇති කරගත්ත දෘෂ්ටීන් ටික තමයි හැම වෙලාවකදීම අපි චින්තන විශ්ය විදිහට පැවැත්වුවේ. එහි ප්‍රතිඵලය තමයි අපිට මේ පිළිබඳව සැකයෙන් වාසය කරන්නට සිදුවීම. එතකොට දැන් මේ සමස්ත සිදුවීම ඇතුලේ ක්‍රියාත්මක වන මූලයේ වෙත බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයත් එක්ක අරගෙන යනවා. ඒකයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් පුද්ගලයාගේ තිබෙන ස්වභාවය පිළිබඳව මෙතනදී බෙදා දක්වන්නේ. අශ්‍රුතවත් පෘතජ්ජනයා මොකද්ද කරන්නේ? එයා දිට්ඨිය දන්නේ නැහැ. දිට්ඨිය උපදින තැන පිළිබඳව දන්නේ නැහැ. එතකොට දිට්ඨිය පිළිබඳව දන්නවා කියලා කියන්නේ මොකද්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දිට්ඨිය ගැන දන්නවා. කොහොමද දිට්ඨිය ගැන එයා දන්නේ? අර කොහොමද දිට්ඨිය ගැන නොදන්නේ? එයා දිට්ඨිය ගැන දන්නේ එයා හොඳටම දන්නවා මේ ඇත සහ නැත කියන අන්ත දෙක ගොඩනැගුණේ කොහොමද කියලා. අර කෙනා දන්නේ නැහැ ඒක ගොඩනැගුණේ කොහොමද කියලා. එතකොට ඇත සහ නැත කියන මේ අන්ත දෙක ගොඩනැගෙනකොට ඇත සහ නැත කියන මේ අන්ත දෙක ගොඩනැගෙන්නේ සත්වයා කියන සංකල්පය පිහිටා සිටින තැනක. සත්වයා කියන සංකල්පය පිහිටා සිටින තැනක. එතකොට සත්වයා කියන පදනම මත පිහිටා ගත්තට පස්සේ තමයි ඒක තියනවද නැද්ද කියන විවරණය කරා කෙනෙක් නිකම්ම මනස පොළඹවන්නේ. එතෙන්ට යන්නේ. මූලිකම දේ තමයි සත්වයා කියන පදනම මත තම මනෝභාවය පැවැත්ම. එතකොට මේ සත්වයා කියලා කියනකොට අපිට සත්ව කියන හැඟීම ඇති වෙන්නේ මොන තැනකද? අපිට සත්ව කියන හැඟීම ඇති වෙන්නේ වෙනත් තැනක නෙමෙයි. සත්ව කියන හැඟීම ඇති වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මෙන්න මේ අවස්ථාවන්ගෙදි තමයි අපිට මේවා ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් ආයතන පරිහරණය කිරීමේදී තමයි මේ දේ ඇති වෙන්නේ. දැන් නිතර ඔකට මතක් කරන දෙයක් දැන් ඔබට පුළුවන්කම තිබෙනවා මේ වෙසක් නිවාඩුවෙන් පස්සේ ඔබ වැඩ කරපු ස්ථානයට ඔබට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබ එදා යනකොට එදා ගෙදරට එන්න කලින් ඔබ තිබ්බ විදිහට මේක තියනවා කියලා ඔබ ඒක දකිනවා. එතකොට දකින්නකොට ඕගොල්ලන්ට එදා තිබුණ විදිහටම තියනවා කියලා හිතෙනකොට ඒක ඇතුලේ තව කතාවක් තියෙනවානේ. මොකද්ද? එදා මේකෙන් මම එළියට ගියපු මමම තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ අද. එදා එළියට ගියපු මම තමයි අද ඇවිල්ලා තියෙන්නේ කියන එක ඒක ඇතුලේ තියෙනවා. මොකද අපි හැම වෙලාවකදීම මේ සත්වයා කියන කඩිර හැම වෙලාවකදීම අපි ගහනවා ඒ එක ඇහැට පේන රූපයක් පේන තැනකදී එක ඉරි කැල්ලක් ගන්නවා. දැන් පාරේ යනකොට ඔබ දකින්නවන්නේ කඩිරි ගහලා තියෙනවා. දැන් හයිවේ එකේ යනකොට ඔබට දකින්න පුළුවන් අධිවේගී මාර්ගයේ පාරේ ඉරි ගහලා තියෙනවා. එතකොට මේ කඩිරි තමයි හැම තැනකම තියෙන්නේ. එතකොට කඩිරි ගහලා තියෙන තැනක ඉතාමත් වේගයෙන් ගියොත් එහෙම වේගෙන් යනකොට මේ කඩිරි නොපෙනී එක ඉරක් විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කඩිර පේන්නේ වේගවත් බවත් එක්ක. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. දැන් ඇහැට රූපයක් පේනකොට අපි රූපේ පේන තැනක ඒක ඇසුරු කරනවා, දෘෂ්ටියෙන් ඇසුරු කරනවා. ඒ තමයි මම තමයි ඒක දකින්නේ. එතකොට ඒක දකින පුද්ගලයාව මේ පැත්තේ තහවුරු කරගන්නවා.
ඊට පස්සේ සද්දයක් ඇහෙනකොට අර රූපේ පෙනුණු මම තමයි දැන් සද්දය ඇහෙන්නේ කියලා සද්දය ඇහෙන එක ඇතුලේ තමාව තහවුරු කරගන්නවා. එතකොට මේ එක තැනක එක ඉරක් විදිහට ගන්නකො අතනින් මෙතනට ඉර දෙකක් අතර සම්බන්ධයක් නැහැ. හැබැයි මේ සම්බන්ධයක් නැති නිරුද්ධ වීමේ ලක්ෂණය දැනගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? දැනගත්තේ නැති වුණොත් මේ ටික අතහැර යනකොට නැතිනම් හිත වේගවත්ව යනකොට ඔගොල්ලන්ට හම්බෙනවා රූපේ දකින, ශබ්ද අහන, ගඳ සුවඳ විඳින, රස විඳින, ස්පර්ශ විඳින අරමුණු දැනගන්න මම. දැන් රූපේ දැනගන්න හිතින් නෙමෙයි ශබ්දේ පිළිබඳව දැනගන්නේ. ශබ්දේ දැනගන්න හිතින් නෙමෙයි ගන්ධේ පිළිබඳව දැනගන්නේ. ගන්ධේ පිළිබඳව දැනගන්න හිතින් නෙමෙයි රස පිළිබඳව දැනගන්නේ. රස පිළිබඳව දැනගන්න හිතින් නෙමෙයි ස්පර්ශ දැනගන්නේ. එක හිතකින් තව දෙයක් දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒකට ඒ හිත හටගෙන එතනම නිරුද්ධයි. ඒ දැනගන්නට හේතු වුණ රූපයත් එතනම නිරුද්ධයි. ආයේ එකකින් එකක් එහාට ගිහිල්ලත් නැහැ. එහෙම ධර්මතා ටිකක් නැති තැනක අපිට අතීතේ ඉඳලා ජීවත් වෙච්ච මාව කියලා පුද්ගලයෙක් හම්බ වෙනවා. තමන්ට තමන්ව හම්බ වෙනවා. තමන්ට තමන්ව හම්බ වෙන්නේ ඇයි? අර රූපේහි Nirodhe දකින්න නැති නිසා. ඉරි දෙකක් අතර තියෙන හිඩැස අපි දකින්න නැති වුණොත් ඒ දකින්න නැති වෙනකොට අපිට පේනවා එක දිගට තියෙන තනි ඉරක් විදිහට මේක දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක එක දිගට තියෙන ඉරක් විදිහට අපිට පේනකොට අනවතර පැවැත්මක් සත්වයකගේ ජීවත් වීමක් මුල ඉඳලා පොඩි කාලේ ඉඳලා එන කෙනෙක් ඉන්නවා. දැන් මේ කෙනා අනාගතයටත් යනවා, මැරුණත් යනවා මේ කෙනා. හරියට අර ගිනි බෝලයක් කරකනකොට වලල්ල ගිනි වලල්ලක් විදිහට අපිට පේනවා වගේ අපිට පේනවා මේක අනවතරව යන ගමනක් විදිහට. දැන් අතීතේ පොඩි කාලේ ඉඳලා මම ඉපදුණු දවසේ ඉඳලා ඇවිල්ලා තියෙනවා මේ මම අනාගතයට යනවා. එතකොට දැන් ඔය මාව ඔය ඉන්න පුද්ගලයාව පෝෂණය කරලා තියෙන්නේ මොකක් මතද? ඔය ඉන්න මාව ඔය ඉන්න පුද්ගලයාව පෝෂණය කරලා තියෙන්නේ වෙන දෙයක් මත නෙමෙයි. පෝෂණය කරලා තියෙන එකම දේ තමයි අපි සංකල්පමය වශයෙන් අර ඇහැට රූපේ පේන තැනක, කනට ශබ්දය ඇහෙන තැනක, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ දැනෙන තැනක ඒක මම දකිනවා කියලා ඒක ඇසුරු කිරීම තුළ අර දැන් ඒ හැම දෙයකම නිත්‍ය භාවයක් අපිට ගොඩනැගිලා. ඒ තුළ ඒ විඳින්නා වූ පුද්ගලයාගේ නිත්‍ය භාවයත් අපිට හම්බෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රූපය සත්වයක් කියලා හිතනකම නිසා අපිට බාහිරත් එක දිගට අපිත් එක්ක ජීවත් වෙන තව සත්වය පුද්ගලයෝ අපිට හම්බෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මිකවත් සත්වයන්ගේ ජීවත් වීම, බාහිරවත් සත්ව පුද්ගලයන්ගේ ජීවත් වීම කියන එක අපිට ඇසුරු කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මේ තමයි අර වස්තුව මත ඇති කරගත්ත දෘෂ්ටිය. වස්තුව මොකද්ද? පවතිනවායයි ගැනීම. මොනවද පවතිනවායයි ගන්නෙ? ඇහැට පේන රූපේ පවතිනවා කියලා ගන්නවා. කනට ඇහෙන ශබ්දේ පවතිනවා කියලා ගන්නවා. නාසයට දැනෙන ගන්ධය, දිවට දැනෙන රසය, කයට දැනෙන ස්පර්ශය මේවා පවතිනවා කියලා ගන්නවා. එතකොට ඒ තමයි වස්තුව පවතිනවායයි ගැනීම. එතන ගොඩනගෙන දැඩිව ග්‍රහණය කරගත්ත දෘෂ්ටිය මොකද්ද? දැඩිව අල්ලගත්ත දෘෂ්ටිය තමයි සම්පූර්ණම ඒ දේ විඳින්නා වූ සත්වයෙක්, ඒ දේ විඳින්නා වූ පුද්ගලයෙක් මේ පැත්තේ ඉන්නවායයි කියලා ග්‍රහණය කරගත්ත කම. එතකොට ඒකට කියන්නේ දික්ටි කියලා. මෙන්න මේ දෘෂ්ටිය තිබුණොත්, මේ දෘෂ්ටිය තියෙනකොට අර හාමුදුරුව අහන මේ ප්‍රශ්නය ගොඩ නැගෙනවා. මොකද්ද? විචිකිච්ඡාවට පදනම තියෙනවා. දැන් මේ ඉන්න සත්වයා මරණින් මත්තේ උපදිනවා. කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් මේ ඉන්න සත්වයා මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා. එතකොට දැන් මේ උපදිනවා හෝ උපදින්නේ නැහැ හෝ ඒ වගේම උපදින්නේද වෙයි නැත්තේද වෙයි, උපදින්නේ නොවේයි නොවන්නේද නොවේයි කියලා මේ ඇති කරගන්න චතුස්කෝටික තර්කණය සම්පූර්ණම යෙදිලා තියෙන්නේ මොකක් මතද? සම්පූර්ණම මේකේ යෙදිලා තියෙන්නේ සත්වයා කියන පුද්ගල භාවය පදනම් කරගෙන. අන්න ඒ නිසා තමයි මේක අව්‍යාකෘත වෙන්නේ. අව්‍යාකෘත කියලා කියන්නේ මේකට පිළිතුරු නොදෙන්නේ. මේක ප්‍රතික්ෂේප වන්නේ අන්න ඒ හේතුව නිසා. ඇයි මේකේ මූලය, මේක ගොඩනැගෙන මුල පදනම සම්පූර්ණම වැරදි. මේක ගොඩනැගිලා තියෙන්නේ අර ඒ තැන හටගෙන නිරුද්ධ වෙච්ච ධර්මතා පිළිබඳව නොදන්නාකම නිසා ඒ දේවල් ඔක්කොම එකතු කරලා ගොඩනගාගත්ත සත්ව මූලය තුළ, සත්ව සංකල්පය තුළ පිහිටලා තමයි මේ ප්‍රස්තුතය ටික ගොඩනගලා තියෙන්නේ. නැතිනම් මේ කියන තර්කණය ගොඩනගලා තියෙන්නේ ඒ දේ මත. අන්න ඒ නිසා බුදුදහම තුළ මේ ටික ප්‍රතික්ෂේපිතයි. ඒ නිසා තමයි ඒවලට කියන්නේ අව්‍යාකෘත වස්තු කියලා.
අව්‍යාකෘත වස්තු. ඒක ව්‍යාකෘත කරන්නේ ව්‍යාකෘත කළොත් වැරදි. ඒකට උත්තර දෙන්න යන විදිහම වැරදි. එනිසා ඒක සම්පූර්ණයෙන්ම නිෂේධනය කරනවා. ඒක ව්‍යාකෘත කරන්නේ නැහැ ඒ විදිහට. එතකොට දිට්ඨිය දන්නවා කියනකොට අපි දෘෂ්ටිය පිළිබඳව හඳුනනවා. දෘෂ්ටිය ගොඩ නැගුණේ මොන විදියටද එතන කියන එක. එතකොට මෙන්න මේ ආකාරයට තමයි එතන දිට්ඨිය හැදුනේ. මෙන්න මේකයි එතන තිබුණු වස්තුව කියලා අපි දෘෂ්ටිය සහ වස්තුව වෙන්කොට ගන්නා නුවණ තියෙනවා. එතකොට යම් කිසි විදිහකින් අපිට එතන අවිද්‍යාවක් සහ තණ්හාවක් තියෙනවා නම් මේ අවිද්‍යාව සහ තණ්හාව කියන ටික හේතුයි මේ දෘෂ්ටියෙහි පැවැත්මට. එතකොට අපි තණ්හාව කියන දේ පවත්වන නිසා තමයි අපිට උපාදානය කියන එක උපදින්නේ. එතකොට තණ්හා දිට්ඨි කියන මේ දෙකම එකට ඊට පස්සේ දිවෙන දෙයක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ අවිද්‍යාව කියන මූලය ඇතුලේ තණ්හාව කියන දේ පදනම් කොටගෙන මේ තෘෂ්ණා මේ දිට්ඨිය කියන එකේ වර්ධනය වීම අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එතනදී අපි අවිද්‍යාව යම් විදිහකින් දුරු කරනවා නම් අවිද්‍යා නිරෝධය තුළ තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වෙනකොට රූපය ඒ තැන හටගෙන නිරුද්ධයි. ස්කන්ධයෝ ඒ තැන හටගෙන නිරුද්ධයි කියන ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව අපිට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්. ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරනකොට ඒ ධර්මයන් පිළිබඳව අපිට යෙදෙන්නේ නැහැ සත්වයේක පුද්ගලයේක කියන හැඟීම යෙදෙන්නේ නැහැ. සත්වයේක පුද්ගලයේක කියන හැඟීම එතන නොයෙදෙනකොට ඒ සත්ව පුද්ගල භාවයෙන් මිදෙන්නට අපිට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සඳහා තිබෙන ප්‍රතිපදාව තමයි සම්මා දිට්ඨිය ප්‍රදාන කරගත්ත ආර්ය ශ්‍රාංගික මාර්ගය. ආර්ය ශ්‍රාංගික මාර්ගය තුළ අපි නුවණ ඇති කරගන්නවා මොකක් පිළිබඳවද? සත්‍ය පිළිබඳව, දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව, ඒ කියන්නේ සංකතාදී ධර්මයන් පිළිබඳව. එතකොට සංකතාදී ධර්මයන් පිළිබඳව අපි නුවණ ඇති කරගන්නකොට අපිට පේනවා හටගත් ධර්මය ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක. හටගත් ධර්මය ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක දැర్శණය වෙනකොට ඒ Nirodhaය දකින්න පුළුවන් වෙනකොට අපිට ඒ තැනක අර සත්ව කියන සංකල්පය ගොඩ නැගෙන්නේ නැහැ. සත්ව කියන සංකල්පය තැනක ගොඩ නැගින්නේ නැති වෙනකොට සත්ව කියන සංකල්පයෙන් මිදෙන්නට අපිට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මෙතනටපත් වෙන්න. ඒ සඳහා තමයි අපි ධර්මය පරිභාවිත කරන්නට ඕනේ. ඒ සඳහා අප්‍රමාදීව උත්සාහවත් වන්නට කියලා ඔබ හැමදිනාටම බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි කල්පනා කරගන්න මේ වෙසක් පුර 15 පොහොය දවසේදී ධර්ම ශ්‍රවණය කරගෙන වටිනා කුසලයක් හැමදිනාම සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන්ම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරපු අපේ ධර්මාචාර්ය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉෂ්ඨකාරක ස්ථානාධිග්‍රහිත ආදී සියලු දේවගණ සමූහයාටත් මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපි අද දවසේදී ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන පින්නතුන් වන්නේ කැනඩාවේ වෙසෙන ලක්ෂ්මන් සිල්වා, සුමේදා ස්වර්ණාධිපති හා දෙවුනි චිරත් සතිනි යන දූ දරුවන් ඇතුළු ඒ පින්වත් පිරිස විසින් බලාපොරොත්තු වෙන දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට එහෙනම් කල්පනා කරගන්න මෙලොව වශයෙන් හෝ සාංශාරිකව මේ ගිහිල්ලා ඔබ සියලු දෙනා නමින්ම යම් ඥාතිවරයෙක්මින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන කැනඩාවේ වෙසෙන ලක්ෂ්මන් සිල්වා මහත්මයාටත් ඒ වගේම සුමේදා ස්වර්ණාධිපති මහත්මියටත් ඒ වගේම දෙවුනි චිරත් සහ සතිනි යන දූ දරුවන් ඇතුළු පවුලේ සෑම සිළු දිනාටමත්
ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.